අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ අතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඔමික්‍රෝන් කොවිඩ් රැල්ලක් මෙරට තුළ ඇතිවීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්. හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයන් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබා දෙන අතිරේක දිරිදීමනාව දීර්ඝ කෙරේ. ඔමික්‍රෝන් අවදානම හේතුවෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට රාත්‍රී ඇඳිරි නීතිය. ඉදිරියේදී මෙරට තුළ ඔමික්‍රෝන් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයින්ටද නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතින බවයි. ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 573 දෙනෙකු වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,82,722ක් දක්වා ඉහළ නංවමින්. එමෙන්ම පසුගියදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,852ක් ලෙසයි. මේ අතර මෙරට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය වැඩි වශයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. මෙම ජාත්‍යන්තරව පැතිරමින් පවතින නවතම ඔමික්‍රෝන් ප්‍රභේදයේ අපේ රටටත් දැන් ක්‍රමානුකූලව පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ තියෙන විශේෂත්වය වන්නේ ඒ ඊටාම ඉක්මනින් පැතිරීමේ තියෙන අවදානම. සංකූලතා වශයෙන් ගත්තොත් ඇත්තටම සංකූලතා ඇතිවීමේ අවදානම අඩුකමක් පහුගිය ඩෙල්ටා ප්‍රභේද වලට සාපේක්ෂව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුනගෙන තියෙනවා. නමුත් අවදානම අනුව බැලුවාම ඉදිරියේදී ඇත්තටම ඔමික්‍රෝන් රෝගීන්ගේ රැල්ලක් ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි ඉදිරිය ගැන හිතලා ඒ වළක්වා ගැනීමට කටයුතු කිරීමයි ඇත්තටම මේ අවස්ථාවේදී අපි සිතට ගත යුතු වන්නේ. ලබා දෙමින් යන තුන්වන බූස්ටර් ඉන්නත් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ඒ මගිනුත් ඇත්තටම මේ ඔමික්‍රෝන් වෛරසය මර්ධනය කිරීමට හැකියාවක් තියෙන බවක් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. එමෙන්ම මේ මහත්මිය සඳහන් කළේ ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතයන්ටද නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ ඔස්සේ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතින බවයි. වේගයෙන් පැතිරෙන වෛරසයක් වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට ඇතුළත් කරලා අපිට ඔමික්‍රෝන් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ඒ පද්ධතිය ඉතාමත්ම සූදානමින් ඉන්නවා ඉදිරියේදී සාර්ථක ලෙස ප්‍රතිකාර ක්‍රමවේදයන් පවත්වාගෙන යන්න. ඍජුවම ඔබට විවෘත වෙලා තියෙනවා 13.90 එම දුරකථන අංකයට කතා කිරීමෙන් පසු ඔබ මේ නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයට ලියාපදිංචි කරන ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් උය ක්‍රියාත්මක වෙන්නේ ඔබේ රෝගී තත්වයට ඇත්තටම ආරක්ෂාකාරී ප්‍රතිකාර තත්ත්වයක් ලැබෙනවා. ඒ නිසා ඔබ මොනෑම් කොවිඩ් රෝග ලක්ෂණ තිබ්බත් නිවසේ නිකරුණේ රැඳී සිටින්න එපා. මේ අතර දිවයින පුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් ක්‍රියාත්මක වුණා. මේ වෙනකොට අපි ඉලක්කගත සම්පූර්ණ සමස්ත ජනතාවගෙන් ගත්තොත් ප්‍රතිශතයක් හැටියට පළවෙනි එක 73%ක් උත් 72%ක් ලබා දීලා තියෙනවා දෙවෙනි එන්නත. අපි බලාපොරොත්තු වෙනවා දෙවෙනි එන්නතේ ඉතුරු කොටස ඒ කාල පරිච්ඡේදයක් තියෙන කාල පරිච්ඡේදය තුළ ලබා දෙයි කියලා. ඒ නිසා අපිට දල වශයෙන් ගන්නට පුළුවන් සමස්ත ජනතාවගෙන්
වශයෙන් 75කට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට එන්නත් දෙකම ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මංගල උත්සව සිනමා ශාලා ආපන ශාලා ආදී ක්ෂේත්‍ර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය අවසර මේ වන විට ලබා දී ඇති බවයි. විශේෂයෙන්ම මංගල උත්සව සඳහා ඒ වගේම රෙස්ටොරන්ට්ස් එහෙම නැත්නම් ආපන ශාලා ඒ වගේම හෝටල් සංකීර්ණ විශාල වශයෙන් පවත්වාගෙන ඒ වගේම චිත්‍රපටි එහෙම නැත්නම් සිනමා ශාලා ඒ සියල්ලට ඒ වගේම අපි දකිනවා පහුගිය කාල පරිච්ඡේදෙම ඉවෙන්ට් මැනේජ්මන්ට්ස් කියන කණ්ඩායම් ඒ අයත් ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා තිබ්බා. ඒ නිසා අපි ඒ අයටත් මෙය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ විවෘත කිරීම ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ලබන සිකුරාදා බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමත් සමග මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒ වෙනි තත්ත්වයන් වල අපි විවෘත කරන දේවල් වල මොන සීමාවන් තුල ඉඳන්ද කටයුතු කළ යුත්තේ කියලා. මේකේ අයුතු ප්‍රයෝජන නොගෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සීමාවල් තුල ඉඳගෙන කටයුතු නොකරන්න හැදුවොත් අපට දැඩි නීති රීති ගේන්න වෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 9,20ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,58,850ක් ලෙසයි. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රවේදය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයට රාත්‍රියේ ඇඳිරි නීතිය යලි පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් ගත වූ දිනේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් 122 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එරටින් මේ දක්වා ඔමික්‍රෝන් ආසාදිතයන් 415 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඉන්දිය සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. එම ආසාදිතයන්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් වන අතර ඉන් 27%ක් කිසිදු විදේශ සංචාරයක නිරත නොවූ පුද්ගලයන් බවද ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රවේදය ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තය රාත්‍රී 11 සිට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය යලි පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර මංගල උත්සව ඇතුළු උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාවද සීමා කෙරුණා. කෙසේ නමුත් උත්තර ප්‍රදේශ ප්‍රාන්තයෙන් මෙතෙක් හමු වී ඇත්තේ ඔමික්‍රෝන් ආසාදිතයන් 2 දෙනෙකු පමණයි. ඔමික්‍රෝන් ආසාදිතයන් මෙතෙක් හඳුනාගෙන නොමැති මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේද වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට පසුගියදා තීරණය කළා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ රටවල් රසක් බූස්ටර් මාත්‍රාව ලබා දීම ආරම්භ කර ඇති පසුබිමක ඉන්දියාව මෙතෙක් එම වැඩපිළිවෙලට යොමු නොවීම හේතුවෙන් ඉදිරියේදී අවදානම් තත්වයක් නිර්මාණය වනු ඇති බවටයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. මේ අතර බ්‍රිතාන්‍යයේ දෛනික නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,22,186ක් ලෙස වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස ලක්ෂය ඉක්මවා එරට කොවිඩ් ආසාදනය ඉහළ ගොස් ඇත්තේ අකණ්ඩව 3 වන දිනටයි. පසුගිය සතිය තුළ බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ආසාදිතයන් 148කින් ඉහළ ගොස් ඇති අතර රෝහල්ගත කිරීම සහ මරණ ඉහළ ගොස් ඇත්තේ ඊට වඩා අඩු ප්‍රතිශතයකින්. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රෝන් ආසාදනයෙන් රෝහල්ගත කිරීම 70%කින් පමණ අඩු මට්ටමක පවතින බවයි. කෙසේ නමුත් ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට සෑම ලන්ඩන් වාසීන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම කොවිඩ් ආසාදිතයෙකු බවට පත්ව තිබෙනවා. මේ නිසා බ්‍රිතාන්‍යයේ කොවිඩ් බූස්ටර් එන්නත් වැඩසටහන අකණ්ඩව පවත්වාගෙන යාමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවන් වලින් ඉවත් වී දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ ඉල්ලීම් 25ක් මුල් කර ගනිමින් වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනීම් සිදු නොකිරීම හා නියමිත පරිදි දුම්රිය දහවනය නොවීම මෙන්ම සංඥාක්‍රම පිළිබඳ ගැටලු ඇතුළු ඉල්ලීම් 25ක් මුල් කරගෙනයි මෙලෙස දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර ඇත්තේ. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවලින් ඉවත්ව එම දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ආරම්භ කරන බවයි ඔවුන් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම වර්ජනයට සමගාමීව දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා දීම සහ පාර්සල් භාර ගැනීමෙන් වැළකී ඔවුන් මේ වන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ හේතුවෙන් මගින් සඳහන් කළේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ හැකි බවයි. ටිකට් නැතුව එන්න පුළුවන් අදනේ. ටිකට් දෙන්න පුළුවන්. අපිට සීසන් එකට ටිකට් දෙන්න පුළුවන්.
මේ අතර දුම්රිය ස්ථානාධිපති සංගමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දුම්රිය මගීන්ට සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවීම හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. මෙලෙස දෛනික ආදායම් අහිමිවීම දුම්රිය දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි වනු ඇති බවයි එම සංගමයේ අදහස වන්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණ සඳහා අතිරේක දිනදීමනාවක් ලබා දීමේ කාල සීමාව තවත් මාසයකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව ඉදිරියේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිදු ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකිවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන ආරම්භක දිනයේද ඇතුළු මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතයි. මේ අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබා දෙන දිරිදීමනා යෝජනා ක්‍රමය තවදුරටත් 2022 වසරේ ජනවාරි මාස 31 දක්වා අඛණ්ඩව ගෙවීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත්තේ. ඒ දැනට ලබා දෙන ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 2ක් වන දිරිදීමනාවට අමතරව මෙරටට ප්‍රේෂණය කර ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලරයකට රුපියල් 8ක් වන දිරිදීමනාවයි. විදේශයන්හි සේවයෙන් යුතු ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ. එම මුදල් බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණය කළ යුතු වනවා. එමෙන්ම 2021 දෙසැම්බර් මාස මේ දක්වා විදේශීය ප්‍රේෂණවල පෙන්눔 කරනු ලැබූ හිතකර වර්ධනයට ප්‍රතිචාරයක් වශයෙන් රුපියල් 10ක් වූ මෙම අතිරේක දිරිදීමනාව ඉහත දැක් වූ පරිදි දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ලිට්‍රෝ ගෑස් සහිත තවත් නෞකා දෙකක් ලබන සති දෙක ඇතුළත මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. මේ අතර තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ මෙම මාස අවසන් වනතුරු මෙරටට අවශ්‍ය ගෑස් තොග පවතින බවයි. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සහිත තවත් නෞකාවක් ලබන සතියේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. එසේම ජනවාරි මාස 10 වන දින පමණ වන විට ලාෆ් ගෑස් සහිත නෞකාවක්ද දිවයිනට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට මෙරටට පැමිණි ගෑස් නෞකා තුනක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම හේතුවෙන් මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලිට්‍රෝ ගෑස් නෞකා දෙකක් සහ ලාෆ් ගෑස් නෞකාවක් ඒ අතර වනවා. මේ අතර තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ මෙම මාස අවසන් වනතුරු මෙරටට අවශ්‍ය ගෑස් හිඟයකින් තොරව පවතින බවයි. එසේම අවශ්‍ය තරම් ගෑස් ලබා දීමේ අරමුණින් නූර එළිය ප්‍රදේශයට ප්‍රමාණවත් ගෑස් තොග සැපීමටද කටයුතු කර තිබෙනවා. ඒ උත්සව සමයේ එම ප්‍රදේශයේ පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මේ අතර සපුගස්කන්ධ තෙල් පිරිපහදුව සඳහා සිංගප්පූරුවෙන් බොර තෙල් ණය පදනම මත ලබා ගැනීමට ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ දින 180ක් සඳහා ණය පදනම මත අධීර 6කින් මෙරටට බොර තෙල් ගෙන්වීමට කටයුතු කරන බවයි. එහි පළමු තොගය ලබන ජනවාරි මාස 23 වනදා හෝ 24 වනදා දිවයිනට ළඟාවනු ඇතැයි අපේක්ෂිතයි. ජනාධිපති මාධ්‍යංශය මගින් ගෙනෙනු ලබන අභියෝග මැද හැදෙන රට විශේෂාංගය තුළින් මෙවර අවධානය යොමු ඇත්තේ අප රට තුළ නිෂ්පාදනය කෙරෙන බටහිර ඖෂධ පිළිබඳවයි. ජනාධිපති මාධ්‍යංශය මගින් නිෂ්පාදනය කරන අභියෝග මැද හැදෙන රට ප්‍රවෘත්තිමය විශේෂාංගයේ තුන්වැනි කොටස ලෙස මෙම සති අන්තයේ අවධානය යොමු කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇතුළු දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන මගින් මෙරට තුළදීම නිපදවනු ලබන ඖෂධ පිළිබඳවයි. ඒ අනුව ඖෂධ ආනයනය සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 664ක් පමණ වැය කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙම වැය ශීර්ෂය විවිධ අවශ්‍යතාවයන් මත වාර්ෂිකව 4%කින් පමණ ඉහළ යනු ඇති. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 22%ක් මේ වන විට දේශීයව නිෂ්පාදනය කරන අතර ඊට වැඩි දායකත්වයක් දක්වන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවයි. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වන පරිදි අලුත් රටට අලුත් බෙහෙත් ව්‍යාපෘතියට අනුව 2020 වසරේ සිට අත්‍යවශ්‍ය ඖෂධ 7ක් නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ආරම්භ කර තිබෙනවා. 2020 වෙනකොට ඖෂධ වර්ග සාමාන්‍යයෙන් 88ක් පමණ තමයි නිෂ්පාදනය කරන්න පුළුවන්. සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති මාලාව අනුව අපි බලාපොරොත්තු වෙනවා 2025 වෙනකොට 80%ක්වත් මේ රටේ නිෂ්පාදනය කරන්න හැකියාව ලබා ගන්න. 2020 වෙනකොට පෞද්ගලික කර්මාන්තශාලා තිබුණේ 15කටත් වැඩි අඩු ප්‍රමාණයක්. දැන් අපි ඒක තවත් 7ක් මේ කාලය තුලදී ඖෂධ නිෂ්පාදනය සඳහා කටයුතු කරලා තියෙනවා. සේලයින් ලංකාවට ගේන්නේ නැහැ පිටරටින්. ඇමොක්සිලින් රටට ගේන එක අපි නවත්තන්න සැලසුම් කරලා තිබෙනවා ලබන අවුරුද්දේ. අපි ඉන්සුලින් නිෂ්පාදනය කරන්න දැන් මේකට කටයුතු කරලා තිබෙනවා.
ඊට අමතරව තමයි අපි තවත් ඖෂධ වර්ග 200ක් මේ රටේ නිෂ්පාදනයට හවුල් කරගන්නේ. ඒ සඳහා නව ආයතන 20කින් සැදුම්ලත් ඖෂධ නිෂ්පාදන කලාපයක් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට අදාළ මූලික අධීරයේ කටයුතු මෙවන විට සිදු කෙරෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව විශේෂිතව සැකසෙන පර්යේෂණාගාර දෙකක්ද මෙරට ස්ථාපනය කෙරෙන්නේ දේශීය වශයෙන් නිපදවනු ලබන සියලු ඖෂධ තත්ත්වයෙන් උසස් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහායි. දේශීයව නිපදවන තත්ත්වයෙන් උසස් ඖෂධ හේතුවෙන් 2021 වසර තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ඉතිරි කර ගැනීමට මෙරට රජය සමත්ව තිබෙනවා. රාගම රක්තවාත වේද හා පුනරුත්ථාපන රෝහලේදී දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් සිදු කළ විශේෂ ධර්මදේශනයක් අද පැවැත්වුණා. රාගම රක්තවාත වේද හා පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දීර්ඝකාලීනව එම රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි පසුවන්නේ. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේද මෙම රෝහල තුළ සිදු කරන සේවය සුළුපටු නොවෙයි. එවන් පසුබිමක රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සේම සේවක මහත්ම මහත්මීන්ගේ මානසික සෞඛ්‍ය උදෙසා අද විශේෂ ධර්මදේශනයක් පැවැත්වුණා. ඒ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක. අපේ හිත ලස්සනට තියාගන්න අපිට අධිකණය කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ හිත ලස්සනට තියාගන්න අපිට කකුල් දෙක නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ හිත ලස්සනට තියාගන්න මොන්ද කැක්කුම් තිබුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අත් දෙක කකුල් දෙක හොඳට තියෙන කිඹුමක් යන්නේ නැති අය ඉන්නවා හරිද? මම දැකලා තියෙනවා. මේ වගේ ජීවිතේ හම්බෙලා තියෙනවා. කකුල් අතපය නැතත් ගොඩාක් ලෙඩ රෝග තිබුණා. හරි සතුටින් ඉන්නවා. ඔයාලා අඬන්න මේ දෙයක් මොකද්ද? මේ කය මිලිම වීති මේ කය ගැන දුක් වෙනවා. ඒ ගැන අපි මේ හිතේ දියුණු කරගන්න ගුණධර්මයක් තියෙනවා. ඒක නැති වුණොත් දුක් වෙන්නේ. ඔබ කල්පනා කරන්න කුමක්ද මේ හිත ලස්සනට තියාගන්න. රෝහල් කාර්ය මණ්ඩලය සේම රෝගීන් සමග පැමිණි පිරිසද මෙම උතුම් ධර්මදේශනාමය පින්කම සමගින් සම්බන්ධව සිටියා. රාගම රක්තවාත වේද හා පුනරුත්ථාපන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කේ ජයසුදන් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හෙද නිලධාරීන් රෝහල් බෞද්ධ කමිටුවේ සමාජික මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් මෙම ධර්මදේශනය සිදු කෙරුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ රුපියල් 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් එලෙස ගෙවීමට රජය තීරණය කර ඇති බවයි. ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා. මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි මාස 1 වෙනිදායින් ආරම්භ කර පෙබරවාරි මාස 28 වෙනිදායින් අවසන් කළ යුතු බවයි දැක්වෙන්නේ. වරායේ සෙරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහලුම් 30% පමණ ප්‍රමාණයක් නිදහස් කරගෙන ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම අධීර කිහිපයක් යටතේ සිදු කිරීම හේතුවෙන් වරායේ සෙරවී ඇති බහලුම් නිදහස් කර ගැනීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. වරායේ සෙරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවට පසුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර තිබුණද මෙතෙක් අදාළ ප්‍රතිපාදන හිමිව නොමැති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් බැංකු මගින් ඩොලර් නිකුත් කරනු ලබන ක්‍රමවේදය අනුව බහලුම් නිදහස් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මේ වසරේදී ශ්‍රී ලංකාව රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන ඉලක්ක සපුරා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එමගින් කොවිඩ් වසංගතය සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවටයි සැලකෙන්නේ. එමෙන්ම 2025 වසර වන විට ශ්‍රී ලංකාව රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක අපනයන ආදායමක් ඉලක්ක කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙරට තුළ යළිත් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බවට ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරය විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව අප්‍රිකානු රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් හරහා මෙලෙස මැලේරියා රෝගය යළිත් මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් හටගෙන ඇති බවයි එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා විසින් සඳහන් කර ඇත්තේ. ඒ හේතුවෙන් එම රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් මැලේරියා රෝගී තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතු බව ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කළා. මිතුදම්වල අරුත නොමියන ලෙස තබාගත් කතාවක් මේ. ලෝකයටම එකී මිතුදම් අරුත කියා දෙන. හොඳම යාළුව දෙන්න. අනිත් කෙනා වෙනුවෙන් තව කෙනෙක්. ඒ කෙනා වෙනුවෙන් අනිත් කෙනා. වෙනසක් නැතුවම යාළුකම්වල අර්ථය වටහාගත්ත මේ පුංචි දගයන් දෙන්න තවම එක වසරේ ඉගෙන ගන්නේ. ඇමරිකාවේ පාසලක ඉගෙනගන්න පුංචි යාළුව දෙන්නගේ දඟකාරකම් නම් එමටයි. එක්කෙනෙක් වින්සන්ට් බටර්ෆීල්ඩ්, අනිත් කෙනා සැක් ගොසේජ්. ඒත් හදිසියේ සිද්ධ වුණේ නොසිතුව දෙයක්. ගොසේජ් ලියුකේමියා රෝගයේ ගොදුරක් බවට පත් වුණා. මේ කාරණය වැඩියෙන්ම දරාගන්න අපහසු අය අතරේ ගොසේජ්ගේ හොඳම යාළුවා වින්සන්ට්නුත් හිටියා. ප්‍රතිකාර වලින් පස්සේ පාසලට යන ගොසේජ් තමන්ගේ යාළුවත් එක්ක කාලය ගත කරනවා. ඒත් දෙන්නම ඉන්නේ ලොකු දුකකින්. වින්සන්ට් ලියුකේමියාව වැළඳුන ගොසේජ්ගේ යාළුවා නිකං හිටියේ නැහැ. ඔහු පිළිකාව ගැන ඉගෙන ගන්න තීරණය කරනවා. ඒ තමන්ගේ යාළුවා හොඳ කරන විදිහක් ගැන සොයාගන්න. මේ අධ්‍යයනය නිසා වින්සන්ට් දැනගන්නවා රෝගය සුව කරන්න ලොකු මුදලක් වැය වෙන බව. ඇති හැකි විදියට තමන්ගේ පවුලේ අයගේ ආධාරයෙන් ඩොලර් 200ක් වින්සන්ට් පරිත්‍යාග කරනවා තමන්ගේ යාළුවට. එතනින් මේ යාළුකම නතරුණේ නැහැ. පුංචි වින්සන්ට් තමන්ගේ හිස කෙස් පවා කපා දමනවා. ඒ යාළුවගේ ස්වරූපය තමන්ට ඕන නිසා වගේම යාළුවට හැම කෙනෙක් අතරම තමන් වෙනස් බව නොතේරෙන්න. පුංචි හිත්වලට දැනෙන කාරුණික බව, සංවේදී බව ඇත්තටම වටින්නේ ලෝකයේ අනාගතය කාරුණික සමාජයක් විය යුතු නිසාමයි. තවත් කෙනෙක්ගේ දුකක් තමන්ගේ දුකක් වීම ඇත්තට මේක විශිෂ්ටයි. තවත් කෙනෙක් දුකින් ඉන්නකොට ඒ කෙනාට හිනාවක් දෙන එක ඒකත් විශිෂ්ටයි. මේ මිතුරුකම් කලන මිතුදම්වල අරුත ලෝකයට බෙදා දෙන සොඳුරු මිතුදම්. හෙට දෙසැම්බර් 26 වැනිදා දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත හා දේපල අහිමි කරමින් ශ්‍රී ලංකාවට කිලෝමීටර 1600ක් ඇතින් දරුණු භූමිකම්පාවක් හේතුවෙන් හටගත් දරුණු සුනාමි ව්‍යසනය සිදු වූයේ 2004 වසරේ දෙසැම්බර් මාස 26 වන දිනයි. එහිදී පුද්ගලයන් 35000ක් පමණ මිය ගොස් තවත් 5000ක් පමණ අතුරුදන් වී තිබෙනවා. 19 වන සියවසේ මෙරට බිහි වූ විශිෂ්ට විද්වතෙකු මෙන්ම පුරාවිද්‍යා කොමසාරිස් පදවියට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා උපත ලබා ඇත්තේ 1896 වසරේ දෙසැම්බර් මාස 26 වන දිනයි. ප්‍රංශ ජාතික විද්‍යාඥවරයක් වන මාරි කියුරි විසින් රේඩියම් සොයාගනු ලැබුවේ 1898 වසරේ දෙසැම්බර් මාස 26 වන දිනයි. එත් සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.